මේ උතුම් වූ ධර්මදේශනය ප්‍රඥා නාලිකාව තුළින් විකාශය කිරීමට ප්‍රචාරය කිරීමට ධර්ම දානය සිදු කිරීම සඳහා පෑලියගොඩ මීගහවත්තේ පදිංචි එව්ජින් විමලසිරි මහත්මිය විසින් පෙබරවාරි මාස 4 වන දිනට යෙදුණු තම 79 වන ජන්මදිනය වෙනුවෙන් මියගිය දෙමාපියන් සිහි කිරීම අරමුණු කොට මෙම උතුම් වූ ධර්මදේශනය සඳහා සදැහැති දායකත්වයේ දරා තිබෙනවා. උතුම් වූ ධර්ම දානයන්ගෙන් ජනිත වන්නා වූ කුසලානිශංසය පවුලේ සියලු දූ දරුවන්ට නිදුක් නිරෝගී සුවය, කායික මානසික සුවය ලැබීම පිණිස හේතු වේවා. සිදු කරන සියලු කාර්යයන් සාර්ථක වේවා. වහවහ ධර්මාවබෝධය ලබා මේ ගෞතම බුද්ධ ශාසනය තුලදීම සසරින් එතර වේවා. පෙබරවාරි මාස 1 වන දින ජන්මදිනයේ යෙදුණු මැලේසියාවේ ඉගෙනුම ලබන අදීශ රන්දුල ලොකු මුණුබුරාටත් පෙබරවාරි මාස 8 වන දින ජන්මදිනයේ යෙදුණු සනුග නිම්නාල් මනුග රත්නාල් යන මුණුබුරන්ටත් පෙබරවාරි මාස 23 වන දින ජන්මදිනයේ යෙදෙන සයුනි විමලසිරි මිනිබිරියටත් රන්සික පසින්දු දුල්යානා සුපුන් කවිඳු යන සියලු මුණුබුරු මිනිබිරියන්ට මෙම කුසලානිශංසයේ බලයෙන් ඉගෙනීම් කටයුතු සාර්ථකව කරගනිමින් විභාගයන් ජය ගනිත්වා. රටට සමාජයට වැඩදායක යහපත් දූ දරුවන් වේවා. මෙම පුණ්‍ය කුසලයෙන් දායකත්වයේ දරූ අයගේ සහෝදරිය ඇතුළු ඥාති හිත මිත්‍රාදීන්ට නිරෝගී සුවය ලැබේවා. කායික මානසික සුවය ලැබේවා. මේ දුක් සසරින් ඉක්මනින් නිදහස් වේවා. එමෙන්ම ගෞරවනීය දේශකයාණන් වහන්සේට නිදුක් නිරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා. මේ භවය අවසන් භවයම වේවා. වැරැල්ලේගම සුමන නන්දා වනවාසල පස්සද්දී මෙහෙණින් වහන්සේලාට නිරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා. භව දුක ඉක්මනින් නිමා කර ගනිත්වා. ධර්මයේ ශ්‍රවණය කළ ලක්වාසී ලෝකවාසී සියලු දෙනාටම දහම් ඇස පාදාගෙන චතුරාර්ය සත්‍ය අවබෝධ කොට දුකෙන් මිදෙත්වා. සියලු කොරෝනා රෝගීන්ට ඉක්මන් නිරෝගී සුව ලැබේවා. කොරෝනා රෝගය මුළු ලෝකයෙන්ම දුරු වී සියලු ලෝවැසියන්ට සුවයත් සහනයත් ඉක්මනින් උදා වේවා. සියලු සත්වයෝ සුවපත් වෙත්වා කියා බලාපොරොත්තු වෙනවා. එසේම වෙත්වා කියා ආශිර්වාද කරනවා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. අසජ්ජාය මලා මත්තා අනුට්ඨාන මලා ගරා මලං වන්නස්ස කෝසජ්ජං පමාදෝ රක්ඛතෝ මලං තීති. ධර්මානුශාසනාවෙහි සදහැවර අනුග්‍රහක දායකත්වයේ දරන්නා වූ පවුලේ අය ප්‍රමුඛ ධර්මදේශනාවක් ශ්‍රවණය කිරීම සඳහා ඉඩකඩ වෙන් කරගෙන සිටින්නා වූ ධර්ම ශ්‍රවණාබිලාසී සදහැවර පින්වතුනි, මාතෘකාව ප්‍රමාදය සහ අප්‍රමාදය යන දහම් කරුණු තුළින් නිවන් මඟ පැහැදිලි කර දෙන ධර්මදේශනයක්. තව තොරතුරු ගොඩක් තියෙනවා ඒකේ. මාතෘකාව ඒකයි. ඇතැම් විට මේ ධර්මදේශනාවලදී මා කිව් වදනක් තමයි ප්‍රමාදය සහ අප්‍රමාදයේ පමණක් දැනගත්තාම ඇති කියලා මම ඇතැම් ධර්මදේශනාවල ප්‍රකාශ කරලා තිබුණා. ඒ අනුව විය හැකි මේ ආරාධිත බෞතුන් අපිට මේ මාතෘකාව දුන්නේ. ගැටලුවක් නැහැ. මේ කාලය තුල මම සමාජය දන්නා ප්‍රමාදයට වඩා පාලියෙන් බිඳියා සිංහල ප්‍රමාදයට වඩා එහාට ගිය බුදුවරු දේශනා කරවදාලා වූ සතරේ ප්‍රමාදයත් එයින් ගැලවීමට අප්‍රමාද විය යුතු ආකාරයත් කියන මේ වදන් දෙක තුල සම්පූර්ණ බුදු දහමම දේශනා කරන්නම්. ඇත්තටම තේරෙනවා නම් එතනින් එහාට මොකුත් හොයන්න ඕන නැහැ. අනුගමනීය ප්‍රතිපදාවේ යන්නයි තිබෙන්නේ. මේ වචනේ තියෙන නිසා මේ ගාථාව ගත්තේ නැත්නම් අප්‍රමාද වර්ගයේ පුරා ඕනතරම් ගාථාවල් තිබෙනවා. මං හිතන්නේ ඔබ අහලා ඇති අප්‍රමාදව අමත පදං පමාදෝ මච්චනෝ පදං කියන පදේ තේරුම. ඒක තියෙනවා සිහියෙන් කටයුතු කිරීම කියලා. අප්‍රමාද වෙනවා නම් ඒක නිවනටම මඟ වෙනවායි කියලා. හරිනේ එතකොට.
ඒ වගේම ප්‍රමාද වන්නේ නම් මරණයට මඟ කියලා. ඒකෙන් අපට අර්ථයක් ගන්න ඕනේ නම් මැරෙන අය ප්‍රමාද වෙන්න ඕන කියලා. අප්‍රමාද වුණොත් මැරෙන්නේ අපමත්තානම යන්ති. ඒ අප්‍රමාදය සම්පූර්ණ කරගත්ත අය. එහෙනම් මේ මරණයට මඟ හදාගන්නේ කොහොමද? ඒ අයට කියනවා ප්‍රමාද විහාරී කියලා. ප්‍රමාද විහාරයේ මිනිස්සුන්ට නුඹලා සංසාර ඇවිදින්නේ මෙන්න මේ වැරද්ද නිසාය. මෙන්න මෙතන නුඹලා අතින් වරදක් සිදු වෙනවා. ඒ නිසායි සතරක් හැදෙන්නේ. මෙන්න මේ සතර හදන එක නවත්තන්න. මොකද සතර හැදිලා ගමන් කරලා කවදාවත් වෙන ඉවර වෙන තැනක් හම් වෙන්නේ නැහැ. ඒ වගේම සතරේ ගමන් කිරීමේදී මුණ දෙන්න සිදු වෙන්නේ පෘථග්ජන භාවයෙන්. පෘථග්ජන භාවයෙන් මුණ දීමේදී අනිවාර්යයෙන්ම අටලෝදහමට අදාළ කාරණා දුක් වශයෙන් බාර ගන්නම වෙනවා. ඒ පෘථග්ජනයාගේ දැක්ම හැටිනේ ඒක. ඒ නිසා ඒ පෘථග්ජන භාවය තුළ මොන ආගමක මොන රටක මොන ජාතියක ඉපදුනත් ඒ කාලවල පවතින ආ විසනයන්ට අනුව ඒවා කරදර හිරිහැර දුක් වශයෙන් විඳින්න සිද්ධ වෙනවා. වෙනත් හත්වෙනි කායවල කවර කතාද? ඒ නිසා සංසාරී කියන්නේ අති දීර්ඝ ගමනක් වශයෙන් සලසා බැලූ කල ආගමන් මගේ ඔබගේ ජීවිත කර්මාශ්‍රයෙන් අපාගත වීම දෙවියන් අතරට යාම් බමලෝ යාම් කියන ඒවා කොතරම් සිදු වුණාද කියන්න බෑ. ඒ චිත්ත පරම්පරාව ඔස්සේ හොයලා බලුවොත් බුදුවරයෙක් තමයි ඒක කියනවා ඇත්තේ. නමුත් ඇයි ඔබට මේ සතරෙන් මිදෙන්න බැරි වුණේ? ඔය කොතනදී හරි ඔබට සද්ධර්මයේ සහ ශන සම්පත්තිය එක්කුනේ නැති නිසා. ශන සම්පත්තියට සද්ධර්මයේ එකතු වුණ පුද්ගලයාට තමයි අප්‍රමාදය සම්පූර්ණ කරන්න. නිකම්ම බෑ. ඔහුගේ ශන සම්පත්තියේදී අප්‍රමාදය හදන්න පුළුවන්. ඒ වගේම ඔහුට අදාළ දේ කරන්න ඕන මාර්ගෝපදේශකත්වයේ බුදුවරයන් හෝ බුද්ධ පුත්‍රින් වහන්සේලාගෙන් නැත්තම් ඒකට කියනවා ඒ හා සමාන සබ්‍රහ්මචාරීන් වහන්සේලාගෙන් කියලා. දුකින් මිදෙන්න මඟ දේශනා කරන ආයාසයෙන් කියලා. එතකොට ඒක තේරෙනවා නම් ජීවිතය තුළ අප්‍රමාද වෙන්න පුළුවන්. තේරෙන්නේ නැත්නම් ජීවිතය තුළ ප්‍රමාද වෙන්න පුළුවන්. එතකොට ජීවිතය ජීවත් වෙන්නට ක්‍රමයක් සකස් කරගන්න ඕන. ಭಾರತೀಯ ඉන්දිය සමාජය තුළ ධර්මචාරිකාවක යෙදෙන්න ඕන බැවින් උන්වහන්සේලා සරල ජීවිතයකට හුරු වුණාට ඒක අනිවාර්යයි කියලා හැම නැහැ. විපන් මිනිස්සයා මේ අනුසු ජීවත් වෙන්න ඕන බැවින් සිව්පස්සේ සපයා ගන්න ක්‍රමයක් හදා ගන්න ඕන. ඒක වැරදි ආකාරයෙන් උපයන්න ගියොත් ඒකත් අර ප්‍රමාදයට හේතු වෙන නිසා ඒක නිසා දුක් ගෙනත් දෙනවා. ඒ නිසා ඒකට පෙන්වනු ලබනවා දැහැමි සාධාරණ ක්‍රමෝපායක් මගේ ජීවත් වෙන්නයි කියලා. ඒ ජීවත් වීම සහ අප්‍රමාදය වෙන් වශයෙන් සලකන්න එපා. ජීවිතය තුළමයි ජීවිතය වෙනයි ප්‍රමාදය වෙනයි ජීවිතය වෙනයි අප්‍රමාදය වෙනයි. ඒ කියන්නේ ජීවිතය තුළම ප්‍රමාද වෙන්නත් පුළුවන් ඒ කාරණාවලම අප්‍රමාද වෙන්න පුළුවන්. වෙනම කියන්නේ වෙනම කාරණයක් වශයෙන් කියන්න එපයි කියන එක. කියන්නේ දැන් යොම් පිහුම් කෑම් බීම් රැකී ආදී කිරීම පැත්තකින් තිබලා වාඩි වෙලා ඉඳගෙන කරන වැඩක් වශයෙන් අප්‍රමාදය සලකන්න එපා. ඒකයි වෙනම සලකන්න එපයි කියලා කිව්වේ. පොතට පිටකොලේ පොත යන තැන පිටකොලෙත් යනවා. පිටකොලේට ආරක්ෂාවක් දෙනවනේ පොතට. අනේ පොතට පිටකොලේසේ යන තැන ඔබ සමග යා යුතු විශේෂ අවධානයක් තමයි මේ අප්‍රමාදය කියන්නේ. දැන් අපි කියනවා මෙහෙම සරල මාර්ගයෙන් ගත්තාම බස් රථේ ආවට පසු බස් නැවතුම් වලට පැමිණීම. පාසලේ සීනෝ නාදු කලාට පසු පාසලට පැමිණීම. ප්‍රමාද වී පැමිණෙන අය. ඒ අර්ථයේ ප්‍රමාද අප්‍රමාද කියන පදයෙන් සිංහලට ගත්ත සරල අර්ථයක් ලෞකික අර්ථයක්. නමුත් බුදුන් වහන්සේ පැහැදිලි කරන්නේ සසරේ ප්‍රමාද වූ. සසරේ ප්‍රමාද වූ මරණින් මතු අපාය ගියත් ප්‍රමාද වූ. අපමාදේන මගවා දේවානං සෙට්ටරං ගතෝ කියලා මගමානවකයා දෙවියන් බවට පත් වුණේ අප්‍රමාද නිසා කියලා අප්‍රමාදයක් පෙන්වනවා. නමුත් ඒක ලෝකෝත්තර එකක් නෙමෙයි. දැන් මරණයනේ මිනිසුන් මරණයටපත් වෙනවා. මරණයටපත් වෙන හැමදෙනාම ප්‍රමාද වුණොනේ එහෙමනම්. මරණයටපත් වෙන්නේ ශරීරයේ පවත්තන්න බැරි වුණාම නමුත් පරලෝ යන්නේ ඒ මොහොතට එන්නා වූ පවෙන් සහ පිනෙන් සහ
ධානයෙන්. ඒ යන හැමෝම මරණයෙන් පසු පරලෝ යන්නේ. කායස්ස බේදෝ පරම්මරණ දුග්ගතින් සුග්ගතින් දිව්‍ය සහවතයන් බ්‍රහ්ම සහවතයන්. එහෙනම් ඒ පරලෝ යන්නට හේතුව මරණයක්. පරලෝට යන්න හේතුව ප්‍රමාදයක්. අන්න එහෙමයි හොයාගන්න ඕන. ප්‍රමාදය කියන එක. එතකොට දෙවියෝ මැරෙනවා එකට චුත වෙනවා කියලා කියනවා. අපාගත සත්වයොත් මැරෙනවා චුත වෙනවායි කියනවා. බ්‍රහ්මයොත් මැරෙනවා චුත වෙනවායි කියනවා. ඒ අර එකතු කරගත්ත ශක්තිය ඉවර වුණාම එතන ඉන්න බලපත්‍ර නැහැ. ඒ නිසා කාම රූප අරූප භවත්‍රය තුල උපන් සත්වයින්ට මරණයෙන් ගැලවීමක් නැහැ. හැබැයි බුදුරු රහතුන් කියන්නේ මරණයෙන් ගැලවුණ අය. ඔබට පෙනුනට ශරීරයෙන් මරණයක් උන්වහන්සේලා මරණයටපත් වෙන්නේ නැහැ. පිරිනවම් වඩිනවා කියලා කියන්නේ. අන්න එහෙමයි තේරුම් ගන්න ඕන. එතකොට එහෙමනම් මේ ප්‍රමාද වෙනවා කියන එකේ තේරුම සසරට උපදින්න හේතු හදනවා කියන එක. දැන් සසරට උපදින්න හේතු හදන්නේ කොහොමද කියලා හොයාගන්න අපට තව පාඩයක් තිබෙනවා වච්චගොත්ත සූත්‍රය ඔස්සේ. වච්චගොත්ත බමුණගේ ප්‍රශ්නයට පිළිතුරු දෙන තථාගතයන් වහන්සේ වදාරන්නේ උපාදාන සහිතව කෙනාට මම උත්පත්ති පනවනවායි කියලා. ස උපාදානස්ස උත්පත්තිම් පනෝමි පඤ්ඤාපේමි. එතකොට එහෙමනම් ඕපපාතික දුගතිගාමිත්වයක උත්පත්ති ලැබුවත්, මෞකසක උත්පත්ති ලැබුවත්, දෙවියන් අතර උත්පත්ති ලැබුවත්, බ්‍රහ්ම ලෝකේ උත්පත්ති ලැබුවත් උත්පත්ති. මොනවන්ද උත්පත්ති ලබන්නේ? කයෙන් ගිහින් කවුරුද උත්පත්ති ලබන්නේ නැහැ. පවේ විපාකයක් වශයෙන්, පිනේ විපාකයක් වශයෙන්, ධානයේ විපාකයක් වශයෙන්, පාප කර්මයේ විපාකයක් වශයෙන්, පුණ්‍ය කර්මයේ විපාකයක් වශයෙන්, ධාන කර්මයේ විපාකයක් වශයෙන්. එහෙනම් මේ විපාකයක් ලැබෙන්නේ මොකක් නිසාද? උපාදාන නිසා. උපාදානස්ස. පව් සිදු වුණාට පව් උපාදාන නැත්තම් අපාය යන එකක් නැහැ. පින් සිදු වුණාට පින් උපාදාන නැත්තම් කාමසුගතිය උපදින එකක් නැහැ. ධාන කුසල් තිබුණාට ලෝකෝත්තර ධාන නම් ඒත් උපදින එකක් නැහැ. මේ උපාදාන සහිත වීම කියන එක මේ තුනටම වළංගු නම් මේ උපාදානයේ වීම ප්‍රමාදයේ වශයෙන් බලන්න බැරිද අපිට? මන්දයත් නො අනුපාදානස්ස උත්පත්ති උපාදාන මිදුනහම උත්පත්ති පනවන්නේ නැහැ. ඒ වගේම තමන් වහන්සේගේ සහ ශිෂ්‍යයින්ගේ විමුක්තිය පිළිබඳ කතා කිරීමේදී සිත උපාදානයන්ගෙන් මිදුනි. එතකොට උපාදානයන්ගෙන් මිදෙන මාර්ගයක යන්න වෙලා තිබෙනවා. ආපු ගමන් මගේ උපාදානයන් සහිතව ආපු ගමන් මගක් තිබෙන බැවින්. ඒ උපාදාන සහිත මග සිදුවෙන ආකාරය පිළිබඳ කවුරුයි ගැන්වත් බුදුවරුන්ගේ පැහැදිලි කිරීම නොලැබෙන තාක්කල් ඒක තේරෙන්නේ නැහැ. වර්තමානෙත් සියවස් 7ක් 8ක් තිස්සේ අපි ඔය උපාදානය ගැන කතා කළානේ. සංකිට්ඨේන පංච උපාදානස්කන්ධ දුක්ඛ කියලා. සැකහැරලා කවුද දැනගත්තේ උපාදානයෙන් මිදෙන්නේ කොහොමද කියලා? අදාළ රහසිගත තැනට ආරක්ෂිත කලාපයට සිහියෙන් කටයුතු කිරීම නම් වූ ආරක්ෂිත කලාපයට ප්‍රවිෂ්ඨ වෙන්න බෑ. බලපත්‍ර දෙන්නේ නැහැ පෘථග්ජන අයට. ප්‍රඥාවන්තයින් සඳහාමයි තියෙන්නේ. එහෙනම් ඔබ පළමුව ප්‍රමාද ඉගෙන ගන්න. ප්‍රමාද විහාරී ප්‍රමාදව වාසය කරන. මේ ඉගෙන ගන්න අපි ටිකක් ගැඹුරට යන්න ඕන. අම්මා තාත්තා අක්කා නංගි අයියා මල්ලි කියලා පුද්ගලයෙක් වශයෙන් අරගෙන මව්කුසින් බිහිලා ජීවිතාවසානයේ දක්වා ජීවත් වෙලා මැරෙනවා. එතකල්ම හිතයි කයයි තියෙනවා කියලා අරගෙන මේක දකින්න බෑ. මේක බුදුන් වහන්සේ විග්‍රහ කරනු ලබන්නේ ජීවිතය තුළ නෙමෙයි. ඇසකරනාසය දිවකය උදව්වෙන් පහළ වෙන අරමුණක් තුළ. අරමුණක් තුළ අරමුණෙන් අරමුණට 100,000 කෝටි සංඛ්‍යාත වතාව ප්‍රමාද විය හැකියි. ඔබේ ඇහෙන් කනෙන් නාසයෙන් පහළ වෙන අරමුණක් තුළ සිදුවෙන දේ ඔබ ඉතින් සමහර විට රූපයක් බලනවා, ශබ්දයක් අහනවා, එහෙම කියලා කියයි. එහෙම නැත්නම් ඒකට ඇලිලා මටත් වෙලාවක් ආවයි කෝ කියලා ගැටිලා මටත් වෙලාවක් පස්සේ ගන්න තියෙනවා කියලා කියයි. හිත ඇතුලේ තියා ගන්නවා කියලා කියයි. හිත හොඳ නැහැ කියලා කියයි. එහෙම ඔබට වචන තියෙනවා කියන්නේ. නමුත් මේ සූත්‍රවල තියෙනවා පෙළ දහමක්.
අනේ පෙළ දහමින් ඉගෙන ගන්න ඕන ප්‍රමාදය. දැන් මේ ගාථාව මේකට තරම් අදාළ නැහැ. නමුත් තවත් මේ යම් යම් කටයුතු වලට බාධාවක් වෙන හැටි තමයි මේ පෙන්වන්නේ. අසජ්ජාය මලා මත්තා. මත්තා කියන්නේ මන්ත්‍ර වලට. මන්ත්‍ර නම් ඉතින් මං හිතන්නේ පාඩම් නොකිරීම මලකඩයක්. සජ්ජායනය නොකිරීම. ඒවත් පාඩම් නොකිරීම. පාඩම් නොකරන්න අමතක කරලා යනවා. ඔබටම යම් යම් දේවල් මතක තබා ගන්න පස්සේ කාලෙක මොකද වෙන්නේ? නැවත නැවත මතක් කොට කටපාඩම් නොකිරීම තුළින් අමතක වෙලා යනවා. එහෙනම් සජ්ජායනා නොකිරීම මන්ත්‍රවලට හිතකර වෙන්නේ නැහැ. අනුට්ඨාන මලා ගර. ගෙදරටත් මලකඩ තියෙනවා. දිරණ දේවල් නැති වෙන දේවල් අඩපණ වෙන දේවල් වීරියෙන් අලුත් වැඩියා නොකිරීම. උට්ඨාන. එහෙමයි පෙදන්නේ. වීරිය නොකිරීමෙන් අලුත් වැඩියා කරගන්න වහන්ස නොවෙන් දිරා මල ඉක්මනින් විරාපත් වෙනවා. මලං වන්නස්ස කෝ සජ්ජං. තව ලස්සන දෙයක් තියෙනවා. ඔය රූප ලක්ෂණයෙන් ඉන්න යම්කිසි පුද්ගලයෙකුට ඒක ලැබිලා තියෙන්නේ අදාළ කැම්බීම් ආහාර පාන නිසි ව්‍යායාම නිසා. බරවීම තරබාර වීම ආදී කුසීත වෙන්න ගියොත් අරක නැතුව යනවා. රුව හැඩරුව කියන ස්වභාවයට කුසීතකම මලයක් වෙනවා. මේ හැම එකක්ම මල කියන පදයෙන් පෙන්වන්නේ බාධාවක්. පමාදෝ රක්කතෝ මලං. අන්න ජීවිතේ රකින්න කෙනාට තමා රැක ගන්න කැමති කෙනාට මේක න වෙනාර්ථයක් තියෙන්නේ. අපට අදාළ නැති එකක් දාලා තියෙන්නේ කෙත්වතු රකින්න කෙනාට. අන්න ලෞකික අර්ථයෙන් අරන්දුනක් කෙත්වතු රකින්න කෙනාට උදේම නැගිටලා යන්නේ නැති එක. හවස් වෙන කම්මැලිකමට නිදා ගන්න එක, රැය වෙන ඉස්සලා ආවා කියන එක එහෙම ප්‍රමාදයක් පෙන්වන්න හදලා තියෙන්නේ. නෑ. දැන් මේ ත්‍රක්ඛිය නම් සුරක්ෂිතං කියලානේ කියන්නේ. තමන්ගේ පාරිශුද්ධත්වය රැක ගැනීම සඳහා ජීවිතය යොදා ගන්න කියලා කියනවා. අන්න ඒ කටයුත්ත නොකරන කෙනාට තමන් ආරක්ෂා කර ගැනීම සඳහා ප්‍රමාදයේ මලයක්. අනේ ප්‍රමාද වීමෙන් මල බැඳෙන හැටි මේ ත්‍රිපිටකය තුළ සූත්‍ර දේශනා 10000 ගණනක පෙළ දහම වශයෙන් තියෙනවා. මේ පෙළ දහම පෙන්වන පෙළ ක්‍රියාත්මක වෙන්නේ ඔබේ ඇස තුළ, කන තුළ, නාසය තුළ, දිව තුළ, කය තුළ. ඒක ඔබ ළඟ වෙනවද? තේරුම් ගන්න වෙනවද? කොහොමත් වෙනවා. නමුත් ඒක තේරුම් ගන්න පෙළ දහම වශයෙන්. අන්න එතකොට ඔබ ප්‍රමාද විහාරියද නැද්ද කියලා ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි ඕන කෙනෙකුට තේරෙනවා. එහෙමයි ඒක තේරුම් ගන්න ඕන. එතකොට එහෙනම් බුදුන් වහන්සේ පහළ වුණේ මේ ප්‍රමාදය ඔස්සේ අපාය යන්න, දිවි ලෝක යන්න, බ්‍රහ්ම ලෝක යන්න නෙමෙයි. සසරේ ඇවිදින්න නෙමෙයි, සසරෙන් මිදෙන්න. මේ ප්‍රමාද විහාරී කියන වචනෙන් කියනන ප්‍රමාදය නොවී ඉන්න ඊට පස්සේ අපමාදව අමත පදම්. මේකේ තියෙනවා අසිහියෙන් කටයුතු කිරීමයි කියලාද ප්‍රමාදය, අරකේ තියෙනවා සිහියෙන් කටයුතු කිරීමයි කියලාද අප්‍රමාදය. දැන් මේක ජීවිතයට එක වතාවක් වෙන එකක් නෙවෙයි. දවසට එක වතාවක් වෙන එකක් නෙවෙයි. මේක අතීතයේ හෝ අනාගතයේ වෙන දෙයක්ුත් නෙවෙයි. නිරන්තරයෙන් වර්තමාන මොහොතේ තමයි මේ කියන සසරට ඇලීම, බැඳීම, ප්‍රමාදය කියන එක සිදු වෙන්නේ. අන්න ඔබට මේ බාහිර බෞද්ධකම තුළ මල් පාන් පූජා කරන, බුද්ධ පූජා පවත්වන, දාන ගෙනියන, තරං ඉදි කරන එක තුළ මේක කියලා දෙන්නේ නැහැ. ඒක පුණ්‍ය මාර්ගයක් වශයෙන් හොඳ දෙයක් වශයෙන් පෙන්වනකොට මේ ගැඹුරින් පෙන්වන ප්‍රමාදය විග්‍රහ කරගන්න ඒක බැහැ. ඒක තුලත් ප්‍රමාදේ පවතිනවා. නමුත් ඒකයි ඒ කොටස ගැඹුරු තැන් කෙරෙහි ප්‍රඥා සොයුම යටතේ තේරුම් ගන්න වෙනවා. බලන්න මේ කියන දේ තේරෙනවද කියලා. කයෙන් අවුරුදු 60ක් 70ක් 80ක් ඔබ ජීවත් වුණාට පුද්ගලයෙක් වශයෙන් සිතින් තරම් කල් ජීවත් වෙන්නේ නැහැ. ඔබේ සිතට ආයුෂ දීලා තියෙන්නේ ඇසෙන් කනෙන් නාසයෙන් හටගෙන අවශ්‍ය කාර්යය කරලා වහාම ඉවත් වෙන්න.
තථාගතයන් වහන්සේ පිළිබඳ ලහු පරිවත්තං කියන වචනෙන් සහ වඳුරෙක් අත්ෙන් අත්තට පනිනකොට ඉන්න අත්තේ මිසක් අනිත් ඒවාය නැහැ කියන අර්ථයෙන් සිත මේ මොහොතේ යරුණාම අතීතෙත් නැහැ අනාගතෙත් නැහැ කියලා පෙන්නනවා. දැන් එකත් හටගෙන මැරෙන්න බලන් ඉන්නේ. ඒ නිසා බුදුසමයේ කයෙන් පුද්ගලයෙක් පෙන්වන්නට සිතින් ඇසෙන් කනට කනෙන් නාසයට නාසයෙන් දිවට දිවෙන් කයට අරමුණෙන් අරමුණට මාරු වෙන සිතින් මරණයක් පෙන්නනවා. ඉන් එහාට මොකුත් යන්නේ නැහැ. නමුත් මේ ඉපදී මැරෙන කාලය තුළ සිදුවෙන දෙයක් තමයි ප්‍රමාදය කියන්නේ. ඒක සසරට බැඳීම. සංයෝජනය වෙනවා කියන්නේ ප්‍රමාදය. ඒක වෙන්නේ කොහොමද? එහෙම වාසය කරන්න ස්ත්‍රී හෝ පුරුෂ ගිහි හෝ පැවිදි බාහිර වශයෙන් ඔබට සංවර සහ සිල්වත් සහ ගුණගරුක කෙනෙක් වශයෙන් පෙනුනට ඒක පෘථග්ජන භාවය තුල හරිය සංයමයේ සංවරය. නමුත් අධ්‍යාත්මයෙන් ගත් කල ප්‍රමාද විහාරය. යමෙක් මේ මොහොතේ විඳින අරමුණු රසය ඔස්සේ සතරට බැඳෙනවා නම් ඒක සතර හැදීම හේවත් ප්‍රමාද විහාරය. ඔබට මේක පාලියෙන් තොරව සිංහලෙන් කිව්වොත් හිතට තදින් ගත්තා. ලේසියෙන් අතහරින්න බෑ. ඔකට එකට එක කරේ නැත්නම් මම නෙවෙයි කියලා මේ යම් යම් කරුණු ඔබ ඉවර කරන්නේ නේද? පස්සේ ගන්න තියෙනව නැත්නම් හෙටට ගන්න තියෙනවා. කොහොමද ඒවා වෙනත් පොත් ගාවඩාවක ඇහුරුවා වගේ නෙවෙයි. නමුත් එන්නේ කොහොමද? ඔබ ඒකට සාමාන්‍යයෙන් කියන්නේ මම ඕක ලේසියෙන් අරින්නේ නැහැ හොඳ වැඩක් කරන්නම්කෝ කියන අදහසෙන් ගන්නවා. එතකොට මේ ගැනීමේදී කිසියම් ආකාරයක ඒක සම්බන්ධයෙන් ඇලීමක් හෝ ගැටීමක් තියෙනවා නේද? ඇලීමෙන් ගැනීමේදී හෝ ගැටීමෙන් ගැලීමේදී ඇලීම සග මුලාවකුත් ගැටීම සග මුලාවකුත් ඇති වෙනවා. එතකොට ඒවා චිත්තාභ්‍යන්තරේ සැඟවෙනවා ආපහු අදාළ මොහොතක නැවත උපදිනවා. ඔබ උපදිනවා නෙමෙයි අදහස නැවත උපදිනවා. ලෝභය, ද්වේෂය, මෝහය, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය නැවත උපදිනවා. අලුතෙන් මුණ ගැහෙන දෙයක් සම්බන්ධයෙන් මොකක්වත් ඔහොම උපදින්නේ නැහැ. හැම දෙයක් සම්බන්ධයෙන්ම මුණ ගැහෙන විට ඊට පෙර එකතු කරගත්තා වූ අතීතයක් අගේ එකතු කිරීමක්, බැඳීමක් මුල් කොටගෙන තමයි නැවත උපදින්නේ. මෙන්න මේ විදිහට අද යමක් දකින්නකොට අතීතයේ පැත්තකින් යමක් එනවා නම් අන්න එන්නට තබන එක ප්‍රමාදයයි. එතකොට නැවත උපදින්නේ තියපුවාම නැවත ඉපදීමේ දුක විඳින්න වෙනවා. මෞකසින් බිහිවීමේ නෙමෙයි මේ ලෝභය, ද්වේෂය, මෝහය, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය උපදින්න හේතු හිතේ තිබී බාහිරින් ගන්නකොට නැවත උපදීමේ දුක විඳින්න වෙනවා. අන්න මේ නැවත ඉපදීමට තැබීම ප්‍රමාදයයි. මේකට කියනවා අபிසංකරණය. ඒ අபிසංකාර පදේ වරහන් අතරේම පවතින්නේ අනාගත ඵල උපදින්න හේතුවක් ලැබීම. ඔබට මේ මොහොතේ අරමුණු රසයට ඇලුනොත් ගැටුනොත් මුලා වුණොත් සතර ඉවර කරන්න බෑ. යලිත් ගන්න ඕනකමකින් යුක්තව අවකාශ වෙන්නේ. මෙන්න මෙහෙසා මෙම මොහොතේ සුන්දරව ගත කරන්න පුළුවන් එක ඇලෙමින් ගැටෙමින් කටයුතු කිරීම නිසා අනාගත ඵලයක් උපදින්න සතර හේතු උපදින්න හේතු තබා අවසන් වෙනවා. ඇස තුළ, කන තුළ, නාසය තුළ, දිව තුළ, කය තුළ, සිත තුළ සමග විඳින රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ ධම්ම ආරම්මන තුළ. ඒක බුදුන් වහන්සේ පෙළ දහමක පෙන්නලා තියෙනවා. පටිච්චසමුප්පාද පෙළ දහමේ පෙන්නනවා. තව එක එක පෙළ විදිහට පෙන්නනවා. එබැවින් ඔබ අදගත කරන ජීවිතයට පෙර ජීවිතේ පෙර කාලවලදී මෙන්න මේ අරමුණු රසය විඳින්න ගිහින්, අරමුණු රසය ඇලෙන්න ගිහින්, අරමුණු රසය ගැටෙන්න ගිහින් ඒ අරමුණට එන දේ මමත්වයෙන් ගැනීම තුළ අවසන් කරන්න බැරි සසරකට අහු වුණ බව දැක ගන්න. ඒක ප්‍රමාදයයි.
ඒ පිළිබඳව තමයි තථාගතවරු කරුණ ඉදිරිපත් කරලා තිබෙන්නේ. එය පොත තුළ තිබෙන පෙළදහමක් වුණාට කැඩපතක් ලෙස බලන් සිටින්නාට Tamanගේ මූණේ අඩුපාඩු පෙනෙන්නා වගේ මේ ධර්ම දේශනාව කැඩපතක් බවට පත් වෙනවා. පෙනෙන්නේ ඔබේ ඇස තුළ කන තුළ නාසය තුළ සිදුවෙන්නා වූ මේ සියුම් අභිධර්මය. රූපයක් බලනවා, සද්දයක් අහනවා, තරහ එනවා, වෛර එනවා කියලා කතා කරන එකට එහා ගිය අභිධර්මයක් සිද්ධ වෙනවා. ප්‍රත්‍ය වීමෙන්. අන්න එය පව තුලත් පමාව, පින තුලත් පමාව, ධානය තුලත් පමාව, ඇස කන නාසය දිවකය ඕන එකක් තුල පමාව. එහෙමයි තේරුම් ගන්න ඕන. ඒක ළමා කාලේ තේරෙන්නේ නැහැ. මහලු කාලේ තේරුම් අරන් හදන්න කාලයකුත් නැහැ. 80ක් 90ක් ගිහින් එහෙම. තුන් වයසෙන් එක් වයසකදී මේක තේරුම් ගන්න පුළුවන් නම් පමාද විහාරිත්වයේ එතෙන් පසු අප්‍රමාදයේ පුරන්න පුළුවන්. තේරුණා නම්. ප්‍රමාදයේ තේරුණා නම් ඉන් පස්සේ කරන්න ඕන ප්‍රමාද නොවි ඉන්න එකට ඒකට අප්‍රමාදය කියන්නේ. කොහොමද මේක පැහැදිලි කරන්නේ මේ පෙළ දහම් වල? සංයුත්ත නිකායේ සලායතන සහ කන්දක වර්ගවල සලායතන කියන එකේ තේරුම ආයතන 6 මුල් කරගෙන පැහැදිලි කරනවා කියන එක. ඇහැ කන නාසය දිව කන මුල් කොටගෙන. කන්දක කියන එකේ තේරුම ඇහැ තුළ පහළ වෙන්නා වූ ස්කන්ධ පහ තුළ විග්‍රහ කරනවා කියන එක. ඇහැ තුළ පහළ වෙන්නා වූ ස්කන්ධ පහ තුළ ශනික සිදුවීමක් වශයෙන් මේක විග්‍රහ කරනවා. මේ ඔබ මේ පස්සේ ගන්න තියෙන කාරණාව සිදුවෙන ශාස්ත්‍රීය පෙළ. ඒකට පැහැදිලි කරනු ලබන්නේ ඇසත් කනත් නාසයත් දිවත් කයත් කියනා වූ දරවල් පහ වලට හම්බ වෙන්නා වූ අරමුණු නිසා තරුණු තුනක් එක්තැන් වෙනවායි කියලා. ඒ කරුණු තුන නිසා චිත්තාභ්‍යන්තරයේ තිබී යම් කොටසක් මෙතෙන්ට එනවා. යංකෝ භික්ඛවේ අනුසේති අනුසේ තබාති පුදේ මෙතෙන්ට එනවා ස්තේන සංකං එයින් සංකත ධර්ම හට ගන්නවා. අනේ විදිහට මේ uppannං කාම විතක්කං නැත්නම් චක්කුණා රූපං දිස්වා uppajjati සුඛං සෝමනස්සං අර uppajjati කියන්නේ බාහිර ලෝකේ තියෙන එකක් නෙමෙයි. Taman හදාගත්ත දෙයක් හිතට එනවා. මෙන්න මේ ලෝකයට තේරෙන්නේ නැහැ හැම විටම තමන් මේ ලෝකෙත් එක්ක සම්බන්ධතාව පවත්වන්න ගියාට තමන් හදාගත්ත ප්‍රතිබිම්බයක් තුලයි ජීවත් වෙන්නේ කියලා. වෙන් වී ගිය මිය ගිය අතීතයක් තුලයි ජීවත් වෙන්නේ කියලා. එතකොට මේ තින්නම් සංගති පස්සෝ ඇහැට කනට නාසයට දිවට කායට ඔක්කොටම හරි. පවටත් හරි පිනටත් හරි ධානයටත් හරි. එහෙමයි තේරුම් ගන්න ඕන. එතකොට ඔබ කැමති පරිදි රුචි පරිදි දුක් වේදනාව, අරුචි පරිදි රුචි පරිදි සැප වේදනාව. අන්න එහෙම බාහිරෙන් ගැටෙනකොට යම් දෙයක් Taman හදාගත්ත පරිදි හොඳ පැත්තට සතුරු වේදනාව, නරක පැත්තට නා ඔකට උන දේ හොඳයි කියලා අන්න එහෙම හිතින් විඳිනවා. දැන් මේ විඳින්නේ බාහිර ලෝකේ කියලා කිව්වට විඳින්නේ Taman හිතේ උපදවාගත්ත හිතුවිල්ල. ඒ තමයි විශේෂයෙන් දැනගන්න ඕන දේ. පෙළ දහමේ මේක පෙන්වන්නේ බාහිර දෙයක් වේදනාව කියන අර්ථය තමයි ගන්න වෙන්නේ. නමුත් එන්නෙම හදාගත්ත අතීතයක්. අර සංකම් කියලා කතා කරන තබපු දෙයින් එන එක. මිනිසා ලෝභය, ද්වේෂය, මෝහය, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය යම් හැඟීමක් නැත්නම් ඒක දාද උපදින එකක් නෙමේ, පරණ එකේ ප්‍රතිඵලයක්. නැවත උපදිනවා. නමුත් මේකට ඔබ එකතු වුණ අගයට ගැලපෙන පරිදි ඇලෙන ගැටෙන ස්වභාවයක් ඇති වෙනවා. හොඳ නම් ඇලෙනවා, නරක නම් ගැටෙනවා. ඝර්ෂණයට යනවා. එතකොට විඳින්න ගියාපුවාම ඒකට බැඳෙනවා. වේදනා පච්චය තණ්හා. දැන් මම මේ කතා කරන්නේ ඇස තුල අරමුණ තුල, කන තුල අරමුණ තුල, නැත්නම් රූපයේ, ශබ්දයේ, ගන්ධයේ අරමුණ තුල මම මේ කතා කරන්නේ.
තණ්හා වුණොත් එහෙම අන්න අර උපාදාන කියන දැඩිව ගැනීම කියන මමත්වයෙන් ගැනීම කියන තැනට අහු වෙනවා. එහෙම වුණොත් එහෙම චිත්ත අභ්‍යන්තරයේ සැඟවීම සිදු වෙනවා බව කියලා. මෙන්න මේ අරමුණක් රසෙන් ගිහින් වේදනාවෙන් එහා පැත්තට පස්සෙන් එහා පැත්තට වේදනා තණ්හා උපාදාන භව වීම තමයි ප්‍රමාදය. ඇස තුලත් වේදනා තණ්හා උපාදාන විද්‍යා සංඛාරා, කන තුලත් තණ්හා උපාදාන විද්‍යා සංඛාරා, නාසය තුලත් තණ්හා උපාදාන විද්‍යා සංඛාරා, දිව තුලත් තණ්හා උපාදාන විද්‍යා සංඛාරා, පව තුලත් තණ්හා උපාදාන විද්‍යා සංඛාරා, පින තුලත් තණ්හා උපාදාන විද්‍යා සංඛාරා, ධානය තුලත් තණ්හා උපාදාන විද්‍යා සංඛාරා. අන්න අල්ලා ගැනීමෙන් තැවුල. ඉතින් සසර නැවත හට ගන්න හේතුවක් තැබීම ප්‍රමාද. බුදුවරු පහළ නොවුණු සමාලියේ පව් කරන්නෝ, පින් කරන්නෝ, ධාන වඩන්නෝ සේරමත් පව් ප්‍රමාද විහාරී. පවට වඩා පින හොඳ වුණාට පිනට වඩා ධානය හොඳට විපාකේ අනාගතට භවගාමී. පවත් භවගාමී, පිනත් භවගාමී, ධානයත් භවගාමී උපාදානයෙන්. මේ ප්‍රමාද සීමාව. ඉතින් බුදුදහමේ සත්‍යයක් කොටස යට වෙලා තියෙන නිසා තමයි ප්‍රමාද සීමාව තුළ අනාගතයේ දිව්‍ය ලෝකෙ උපදින්න හරි බුදුන් හම්බ වෙන්න යන්න හරි පමාවට හොඳ පැත්ත පෙන්වන්නේ. පෙන්නපු අයත් මුලා වෙලා යන අයත් මුලා වෙලා. අපමාද විහාරි නෑ. පමාදෝ මච්චනෝ පදං. පව් කළත් මැරෙනවා, පින් කළත් මැරෙනවා. දිව්‍ය ලෝකෙ ගියත් මැරෙනවා, බඹ ලෝකෙ ගියත් මැරෙනවා. නමුත් මෙහෙන් යන්නේ පව් පින් දෙකම කරලා. පව් යට වෙලා පිනෙන් යනවා, පින් යට වෙලා පවෙන් යනවා. මෙහෙන් යන්නේ පව් පින් අතහැරලා ධාන වඩලා. ධාන වලින් යනවා, පව් පින් යට වෙලා තියෙනවා. මේ ඕනෑම පුද්ගලයෙක් තුළ මේ ජීවිතේ ජීවත් වෙනවා නම් මේ අபிසංකාර දෙකක් හෝ තුනම තියෙනවා. පු탁ජන සමාජේ නම් අපුඤ්ඤාபிසංකාරේ නම් අනාගත ඵලෙ උපදින හේතුව තියෙනවා. පුඤ්ඤාபிසංකාරේ නම් අනාගත ඵලෙ උපදින හේතුව තිබෙනවා. ලෞකික ධානය උපදවා ගත්තොත් ඒවා අයත්වාමින් ආනිජ්ජාபிසංකාර නම් වූ නැවත උපදින හේතුව තිබෙනවා. අනෙහිම ලෝකේ ජීවත් වෙන්න ගිහින් ඔබ මේ අරමුණේ මුලාවීම තුළ, අරමුණ තුළ ලෝභයෙන්, මෝහයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් ගැනීම තුළ අරමුණ අවසන් කරන්න බැරුව අනාගතයක් හදනවා. අරමුණ හටගත්ත ගමන් නැතිනවා. නමුත් අරමුණ තුළ ඔබ අනාගතයක් හදනවා. ඒ හදන අනාගතයයි සතර කියලා තේරෙනවා නම් ඒ පමාදේනේ. පමාදෝ මච්චනෝ පද. අනේක ධර්ම ශ්‍රවණය කරලා තේරුම් ගන්න ඕනේ මේක මොහොතකින් ඇස තුල, කන තුල, නාසය තුල සිදුවෙන දෙයක්. මේ පමාදේ සිදුවෙන්නේ මොකක් නිසාද? මඤ්ඤමානය නිසා. මමත්වෙන් ගැනීම නිසා. නැත්නම් ඇලීම මුලාව, ගැටීම මුලාව නිසා. ඒ මොහොතට එන දේ සම්බන්ධයෙන් ඇලීමක් මුලාවක්, ගැටීමක් මුලාවක් ඔබ කෙනෙක් ඔක්කක් දා ගන්න යනවායි කියලා. ආසක්ත වෙන්න යාම තුළ තමයි මේ භව ගමන හැදෙන්නේ. නැත්නම් මේක කෙලවර වෙන්නේ නැත්තේ. දැන් උගත්කම තුළ, බුද්ධිමත්කම තුළ, ධනවත්කම තුළ, දුප්පත්කම තුළ, විවිධ ක්‍රමෝපායන් තුළ මේ අරමුණු රසයේ විඳින්න, අරමුණු රසයට මැදි වී අරමුණු රසයේ ඇලී ගැලී ආපහු මේවා නැවත උපදින්නට හේතු තබනවා. තබප හේතු ලෝභය, දේශය, මොහ, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය වශයෙන් නැවත උපදිනවා. නැවත උපදුනහම දැවෙනවා. ඔබ මුදයක් උපදවාගෙන දැවිලා තියෙනවා නම් නැවත උපදීමේ දුක ඔබට තේරෙවි. නැවත උපදින්නේ තියපු දේවල්. තැබුවොත් නැවත උපදින එක නවත්තන්න බෑ. නමුත් නොතබා හිටියොත් කොහෙන්ද උපදින්නේ? අන්න එහෙම එකක් ඒකේ පෙන්නනවා. සතර උපදින්නට හේතු තැවීම ප්‍රමාදේ වශයෙන්ුත් නොතබා අවසන් කරන්න කටයුතු කරන්නේ නම් ඒ සිහියෙන් කටයුතු කිරීම නම් ගැඹු අප්‍රමාදේ වශයෙන්ුත් පෙන්නනවා. ඒ සියුම් දහම ඔබට ගෝචර කරගන්නට අන්නර පුද්ගලයා ඉක්මවා යමින් පුද්ගල ක්‍රියාකාරීත්වය තුළ ශනිකව ඇසේ, කනේ, නාසයේ, දිවේ, කයේ කිසියම් ක්‍රියාකාරීත්වයක් සිදු වෙන බව.
ඒක විශ්ලේෂණය කරගන්න ඕන අතීතයෙන් ඇවිදින් වර්තමානයේ රැවටි අනාගතයටත් තබන 3 ආකාර ක්‍රියාවලියක් මොහොතකින් සිදු වෙන බව. ජීවිත තුනක් සිදු වෙනවා කියලා ඉගෙන ගන්න නැතුව. ඔබට යම් කිසිත් දැක්කහම තරහ එනවා. මීට විතර තරහ වෙලා ඉන්නේ. ඒ නිසා තමයි අර තරහ එන්නේ අතීතයෙන් එනවා. දැන් තරහ විඳිනවා. අවසන් කරන ලෑස්තිත් නැහැ මට වෙලාවක් ආවයි කියලා ඉස්සරහටත් තියෙනවා. කල්ප ගණනක් යන්නේ නැහැ මේකට අසුරු ගසන සැරකින් අතීතයෙන් එනවා වර්තමානයේ විඳිනවා අනාගතයටත් තියෙනවා කියන මෙන්න මේ රවුම. වට්ට දුක්ඛය. රහු වෙලා සත්‍යය ඉන්නවා. එහෙම අධ්‍යාත්මිකේ මෙහෙම රවුමක් සිදු වෙන බව සමන්ට තේරෙන්නේ නැහැ. බුදුවරු තමයි එහෙම දෙයක් විග්‍රහ කරන්නේ. දැන් මෙන්න මේ පවතුල පින තුල ධානය තුල වේදනා තණ්හා උපාදාන භව විද්‍යා සංකාරයේ පමාද විහාරේ. එහෙමයි බුදු සමයේ පමාදේ වෙන්නන්නේ. ඒකෙන් මිදෙන්න ඒ මොහොත මොකද කරන්න ඕනේ? අන්න එතෙන්ට ගන්න වෙනවා සිහියෙන් කටයුතු කිරීම කියන එක. මේක මම දකින්නේ බොහෝ කල් ඕනෑම කෙනෙක් සංසාරයේදී කළ පුරුද්දක්. අසුරු ගසන සැනකින්ම ආපු එකට එකතු වෙන එක. ආපු එක එන්නේ ඇවිදින් යන්න. මොකද ඊට වඩා ආයස දීලා නැහැ ආව අටගත්ත නැති වුණා. නමුත් ඔබ අලුතින් ජනපදයක් හදලා එකතු වෙනවා මේකට. බාර ගන්නවා. එනිසා අතීත හේතු වලින් වර්තමාන ඵල ශූන්‍යයි. වර්තමාන හේතු වලින් අනාගත ඵල ශූන්‍යයි. අතරක් තියෙනවා කියන එක ශූන්‍යයි කියන එකෙන් පෙන්වන්නේ. මෙන්න මෙහෙම මේ අරමුණු රසය විඳින්න ගියාම ඇස තුල කන තුල සිදුවෙන සිද්ධියෙන් සසරට බැඳීම හේවත් සංයෝජනයේ ප්‍රමාදයයි. පවෙන් බැඳුනත් පෙනෙන් බැඳුනත් සක්කාය දිට්ඨිය කියලා කියනවා. ධානයෙන් බැඳුනොත් රූපාවචර ධානයට රූප රාග කියනවා. අරූපාවචර ධාන රූප රාග කියනවා. සංයෝජන නේද? එම පාරේ ගිහින් සංයෝජන ප්‍රහාණය කරන්න බෑ. දැන් මේ වැඩේ කරන්න මොනම සිහියක්වත් ඕන නැහැ. තමන් හුරු කරගත්ත පුරුදු කරගත්ත වාර්ති අසුරු ගසන සැනකින් ආපු දෙයට එකතු වෙලා ගහලා බැනලා පලි අරන රිදෝලා වැඩේ කරලත් ඉවරයි මොහොතකින්. ඒක බොහෝ කල් බලවත් කළ බැවින් ඒකේ බලයක් තියෙනවා දැන්. ඒ බලය පීඩනයක් ඔබට. යටත් ඔබේ බලයට. වහාම ඔබේ සිත කියනවා ගහපන් මරපන් කපපන් කොටපන් පලිගනින් එකට එක කරපන්. පස්ස බලන්නේ නැහැ මේක කරලා මිසක්. ඒ සිතට දීපු බලය තුල එයා විසින් ඔබ මෙහෙවන හැටි. මේ මොහොතේ කවුද ඔබ මෙහෙවන්නේ? කතා කළාට අතපය මෙහෙවුවාට ඊට පිටිපස්සෙන් තියෙන බලවේගයක් තියෙනවා. අන්න ඒක වතාවකට කාම විතර්කය කියනවා, වතාවකට ව්‍යාපාද විතර්කය කියනවා, වතාවකට විහිංසාව විතර්කය කියනවා. ඒ මොහොතේ උපදින මේ ත්‍රිවිධ විතර්කයෙන් එකක් විසින් ඔබේ කය වචන මෙහෙවමින් ඔබව අත්අඩංගුවටගෙන තියෙන බව. ඔබේ පාලකයා ඔහු බව. ඔහු ඔබට අයහපතක්ම කරන බව. ඔබට සතරක් හදලා දෙන බව. ඒ පමාද විහරණය බව. ධර්ම ශ්‍රවණයෙන් තේරුම් ගන්න ඕන. එතකොට අපි කතා කරේ පමාදෝ වච්චනෝ පදං. පරණේට වගේ. අර එන අරමුණක් ලෝභයෙන් මෝහෙන් ද්වේෂයෙන් මෝහෙන් ඇලී ගැටි අවසන් කිරීමේදී අනාගත ඵලයක් උපදින්න හේතු ඉතුරු වෙනවා. මේකට කියනවා තේරෙන භාෂාවෙන් නම් පව් සිද්ධ වෙනවා, පින් සිද්ධ වෙනවා, ධාන කුසල් සිද්ධ වෙනවා. සිද්ධ වුණොත් පස්සේ විපාකට එන්නේ තියෙන නිසානේ. දැන් මේ එකතු වීම කියන තැනට එකතු නොවීම බැරිද ඔබට? අන්න පුරුදු කරන්න ඕන දේ සිහිය පුරුදු කරන්න ඕන.
මේ පිළිබඳව ඔබට යම් ආකාරයක පුංචි ප්‍රවීණ අභ්‍යාසයක් තියෙනවා. ඕක නෙමෙයි ඊට ආසන්න වශයෙන් ගත් කල. ඔබ යම් යම් කටයුත්තක් කරද්දී හිතට යමක් ආවට ඒ ඔක්කොම කියන්නේ කරන්නේ නැහැ. එනවා. ඒම සහ කිරීම අතර පරතරයක් තියෙනවා. ඒමම නෙමෙයි කිරීම කියන්නේ. ආපු එකට එකතු වුණොත් කරනවා. එකතු වුණේ නැත්නම් කිරීම නතර වෙනවා. කාය වාචා. ආපු එක යන්න ඕන. මේක දන්න වැඩිහිටියන් මොකටද මම කියන්නේ කිව්වා කියලා හිතේ තියාගන්න කියලා ඒ ආපු එක යන්න හරිනවා. ඒ සැබෑ සතිපට්ඨානයක් නෙමෙයි. නමුත් ඔබ ළඟ තියෙන පුරුද්දක් මම මේ පෙන්වන්නේ. ඔබට මෙන්න මේ විදිහට යමක් ආපමණින් මේක කාය වචන දෙලා සම්පූර්ණයෙන් අවුල් කරන්න හිතෙන්නේ නැහැ. හොඳ නැති නිසා නොකර ඉන්නවා. එතන නොකර ඉන්නේ ඒක හොඳ නැති නිසා. මෙතන නොකර ඉන්නේ හොඳ නැති නිසා. නමුත් ඒක සසරට ඇලෙන නිසා. ආදීනව දැක නිස්සරණය කියන්නේ අන්න ඒකයි. අරකේ පාලනයක් තිබුණේ ඒක හොඳ නැති නිසා. මේකේ පාලනයක් තියෙනෙත් හොඳ නැති නිසා. සසර ගමන හදන සසරට ඇලෙන නිසා. එබැවින් මා දකින්නේ තමන් ගත කරන ඕනෑම යහපත් ජීවිතයක් ගත කරන්න බාධාවක් නැහැ. ඒ තුලම තමයි මේ අප්‍රමාදයේ ක්‍රියාත්මක කරන්න ඕන. වෙනම වැඩක් නෙමෙයි. වැඩ ටික සාධාරණ පොදු වැඩ. ඒක තුලම තමයි මේ අපිව සතරට බඳ වන හතුරා සැඟවී තිබී එළියට එන්නේ. එයා එන බව දැනගන්නට, එයාට එකතු නොවෙන්න, එයා අතහරින්න ඔබට සිහිය වන. ඔන්න සිහියෙන් කරන දේ. උපන් දවසේ පටන් නැත්නම් අරමුණේ මුලා වූ තැන් පටන් 100,000 මුලාවී ලෝභ දේශ මොහ බලවත් කළා. දැන් තේරුම් ගත්ත දැන් පටන් නැවත නැවතත් මුලා නොවීමෙන් බලය දුර්වල කරන්න වෙනවා. එතකොට ඒකට හැකියාවක් ලැබෙනවා. උපන්න කුසල් දුරු කරන්නත් ලැබෙනවා. නූපන්න කුසල් නූපදවන්නත් ලැබෙනවා. නූපන් කුසල් උපදවන්නත් ලැබෙනවා. උපන් කුසල් වැඩි දියුණු කරන්නත් ලැබෙනවා එක තැන. අන්න හැම මිනිස්සෙකුටම තථාගත බුදු පියාණන් වහන්සේ මේ දුක් ගිනි නිවා ගැනීම සඳහා මෙන්න මේ මොහොතේ මේ අප්‍රමාද වෙන ක්‍රියාවලියට ප්‍රවිෂ්ඨ වෙන්න කියලා සෑම තැනම දේශනා කරලා තියෙනවා. නමුත් ඉතින් දෙවියෝ මේ මගමානෝකේ දිව්‍ය ලෝකයේ හැටි ගැන අප්‍රමාදය ගැන කතා කරනවා මේ අමතපදං අප්‍රමාදය මේකෙම තියෙනවා ගාථාවේ. නමුත් කියවෙන්නේ නැහැ. සමීප දසුනක් ගන්න බෑ. ඈත දසුනකින් විස්තර කරන්න පුළුවන්. කිලෝමීටර් 4-5ක් ඈත තියෙන නැව වගේ. කුඹ ගහ තියෙනවා නම් හරියම නැවක ලකුණු පේනවා කළු පාටයි. සැබෑ නැව නෙමෙයි. එතකොට නැවක් පිළිබඳ හඳුනා ගැනීමේ සංඥාව විතරයි. නමුත් ඒ වරායට ලං වුණොත් දිය කරණේ ළඟට කළු පාට දුම්ගුලියක් නෙමෙයි ඒක. නිල් රතු කොළ කහ පාට ගෑ අකුරු ඇඳ ලස්සන ජනෙල් තියෙන මාලිගාවක් වගේ එකක්. අර ඈතටත් පෙනුනේ නැව. නමුත් ළඟට පේනකොට නැව හොඳට පේනවානේ. අනිවාර්යයෙන් මේ තණ්හා උපාදාන අවිද්‍යා සංකාර ඇතුළත සිදුවෙන එක සමීප දසුනක් වශයෙන් බලන්න. පොතේ පෙළ වශයෙන් බලන්න නැතුව ඔබ තුල සමීප දසුනක් වශයෙන් බලන්න ඉගෙන ගන්න. එතකොට සසරට හැදෙන හැටි, සසරට බැඳෙන හැටි. හෙවත් ප්‍රමාදයේ තේරුම් ගන්න හම්බ වෙනවා. ප්‍රමාද වී පසු අප්‍රමාද වීම නෙමේ ප්‍රමාද මොහතම ප්‍රමාද නොවි සිටීම. අලුතෙන් හුරු කළ යුතු ආර්ය මාර්ගය කියන්නේ මේක තමයි. එකට එකතු වෙන්න, එකතු නොවී ඉන්නට ඒ එකතු වීමෙන් සසර හැදෙන හැටි, භව ගමන හැදෙන හැටි පිළිබඳව දැකලා, බය දැකලා ඒන් මිදෙන්න ඕනකමක් දිනු කරගන්න වෙනවා. දැන් මේ තියපු දේවල් එනවට සූත්‍ර 100,000 ගණනක පෙන්වලා තියෙනවා පෙළක්. ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් නින්ද හැරුණ විට අනිකුත් ඉරියව්වලදී මේ අදාළ කරුණ බාහිරින් ගන්නකොට චිත්තාභ්‍යන්තරයේ තිබුණොත් කාම විතර්කයක් වශයෙන්, ව්‍යාපාද විතර්කයක් වශයෙන්, විහිංසා විතර්කයක් වශයෙන් එනවා. ත්‍රිවිධ විතර්කම ප්‍රමාදයයි. ප්‍රමාදයේ ප්‍රතිඵලයයි.
තව සැරයක් ඔබ එකතු වුණොත් එහෙම සිහිමතකමින් හරි බීලා ඉන්න නිසා හරි එහෙම නැත්නම් අර පුරුද්ද නිසා හරි තව සැරයක් ප්‍රමාද වෙන්න පුළුවන්. තව සැරයක් සතර හදන්න පුළුවන්. තව සැරයක් තණ්හා උපාදාන අවිද්‍යාව සංකාර කරන්න පුළුවන්. දැන් පේනවාද සතර හදන මධ්‍යස්ථානයේ ඔබේ ඇහි කනේ නාසයේ දිවකයි. තේරුම් ගත්තේ නැති අය මොන තරම් දේවල් බාහිරින් කරන්න ගියත් මේ ඔක්කොම තුල සතරක් හැදෙනව නේද? නමුත් ගාථාවල පෙන්නනවා මේක සමීප දසුණක් අරගෙන. අවේරේනච සම්මන්ති. අක්කෝදේන ජිනේ කෝදං. රෝදේ ජය ගන්න වෙන්නේ කෝද නොකර වෛරය සංසිඳෙන්නේ වෛර නොකිරීමෙන්. මේක දුර වෙලා යන්නේ දිවාග කෙළබිඳක් වැටෙන්න ආසේ. මලක් නටුවෙන් ගැලවෙන්න ආසේ. එහෙම උපමා පෙන්නනවා. වෙන්වීමක් වියෝගයක් පුද්ගල වෙනීමක් නෙවෙයි. සසර හදන එකෙන් වෙන්වීමක්. උපන්නං කියන කාරණයෙන් පෙන්වනවා උපන්න අකුසල. කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසා විතර්ක අන්න මෙහෙවරට ගියාපුවම තමන්ගේ මෙහෙවර කරන සීමාවන් තුළ මේකයි උපදින්නේ. මෙහෙවරේ හදන්න දෙයක් නැහැ. මේක උපදින එක ගැන තමයි ඔබේ අවධානය තියෙන්න වෙන්නේ. ඔබේ අවධානය දැනට තියෙන්නේ ඉන්නවා මරනවා පේන්නේ නැහැ කියන්න. මතක තියාගන්න. ඒ පරණ පුරුද්ද. දැන් ඔබ හුරු කරන්න වෙනවා. සංසිඳෙන්න නම් නොකර ඉන්න වෙනවා. එන්න වෙනවා අර අම්මල තාත්තලා හිතට ආවට කියන්නේ නැතුව අතහරින්නේ. කිව්වා කියන්න හිතේ තියාගන්න කියලා. එන එක නැවතිලා නැහැ එනවා. නමුත් ඊට පස්සේ එකතු වෙන්නේ නැහැ. මේ එන එක සහ එකතු වීම අතරක් තියෙන දෙයක් නේද? ඒ නිසා නේද එන එකට එකතු වීමෙන් හදන්න පුළුවන්, එකතු නොවීමෙන් කඩන්න පුළුවන් කියලා කියන්නේ. එකතු වීම නිත්සුකාත්ම වශයෙන් ගැනීම සහ එකතු නොවීම අනිත්‍ය කියලා කියන්නේ. එහෙම කියන්නේ නැහැ සමාජයේ. අන්න ඒකනේ ප්‍රශ්නේ තියෙන්නේ. ඔබට සමීප දසුණක් හම්බ වෙන්නේ. දැන් කරලා බලන්න. අන්න මේ එකතු නොවෙන්නයි සිහිය තියෙන්න ඕන. එකතු නොවන එකයි අප්‍රමාදය. සිහියෙන් කටයුතු කිරීම කියන අප්‍රමාදය. තව පැත්තකින් පේනවා මේ පංච උපාදානස්කන්ධේ අනිච්චත දුක්ඛත අනාත්තත යෝනිසෝ මනසිකරවන්තෝ. අර උපන්න අකුසල් තමයි ත්‍රිවිධ විතරක කියන්නේ පංච උපාදානස්කන්ධය. ඒක අනාගත ඵලයක් උපදින්න හේතු තියන්නේ නැතුව එකතු නොවීමෙන් මේ යන්න වෙනවා. අන්න එතන බලන්න සිතේ හටගත් දේ අනවර්තමානයේ හරහා අනාගතයට තබා මිය යාම. සිතේ හටගත් දේ වර්තමානයේ නොවිඳ අනාගතයටත් නොතබා වේවාම කියන දෙකක් සිදු වෙනවද කියලා. අර අනාගතයට තබා මිය යාම හුරු කරගත්ත බලවත් පැත්තයි. දැන් බලවත් කරන්න වෙනවා එකතු නොකර මියන්ට අදන එක. දැන් එතකොට පස්ස උනාට පස්ස නිරෝධය දකින්න එකතු නොවීමෙන්. ඉන් එහාට වේදනා නැහැ, තණ්හා නැහැ, උපාදාන නැහැ, භව නැහැ. අතීතයේ උපන්න කුසල් වශයෙන් දුරු වුණා, වර්තමානයේ නූපන්න කුසල් ඉපදුනේ නැහැ. දැන් තණ්හා නැත්තම් උපාදාන නැත්තම් භව නැත්තම් ඒකට අවිද්‍යා සංඛාරා කියන්නේ නැහැ. තණ්හා උපාදාන විද්‍යා සංඛාරා තණ්හා නැත්තම් උපාදත්තම් බව නැත්තම් විද්‍යා විමුක්ති. මිදුනද නැද්ද? අනුපස්සී විහෙරති නැවත නැවතත් අවදි වූ තැන් පටන් නින්දට යනතුරු සෝවාන් රහත් වෙනතුරු අනුපස්සී විහෙරති නේද? අප්‍රමාදයේ. දැන් ත්‍රිවිධ විතර්කයේ උපදින්නේ කොහෙද? මවට දරුවන් සමග, සැමියාට බිරිඳ සමග, සහෝදරයන්ට සහෝදරියන්ගේ අර්බුද සමග, ක්‍රීඩාවකදී ක්‍රීඩකින්ගේ දෙපිළ අතර, රියදුරාට මහමගදී අනිත් අය වැරදි කරනකොට, ආයතන ප්‍රධානියාට ආයතනයේදී, ආගම් අතර ආගම් දෙකක මතගට්ටනයේදී, දේශපාලනයෙන් නම් දේශපාලන විරුද්ධවාදීන් මත එකතු වෙදී බලන්න හැමතැනම තියෙනවා කර්මස්ථාන. හැමතැනම මේ ත්‍රිවිධ විතර්කය තමන් ළඟ තියෙන එක උපදින්න තමන්ට අදාළ ශේස්ත්‍රය තුළ උපදිනවා. ලෝකේ යම් යම් රාජ්‍ය නායකින් යම් යම් මොහොතවලදී මේවට කොතරම් කුපිත වුණාද කියනවා නම් යුද්ධ ආරම්භ වුණා. තානාපතිරු ආපහු කැඳවා ගත්තා. ඉල්ලාස්සෙන්ට සිදු වුණා. මොකද අසහියෙන් කටයුතු කිරීමේ ප්‍රමාදය අනුවන වැඩක් කරන එක.
මෙන්න මෙතෙන්ට එන්න පුළුවන් නම් ඔට මේක කරන්න ඕන කවද්ද? හෙට නෙවෙයි ඊයේ නෙවෙයි. නින්දෙදිත් නෙවෙයි. මේ මොහොතේදී උපදිනකන් ඉඳලා උපදින්න නැතුව හංගලත් හරියන්නේ නැහැ. උපදින කල් ඉඳලා තමයි වැඩේ කරන්න තියෙන්නේ. දැන් ගලපලා බලන්නකෝ. පහන සංඥාවලට ප්‍රහාණය වෙන්නේ කොහොමද කියලා. උපන් කාම විතර්කය, උපන් ව්‍යාපාද විතර්කය, උපන් විහිංසා විතර්කය පිළි නොගැනීමට නාදිවාසීති කියනවා. ඒ නිසා අනාගත පෙළ හදන්නේ බැහැර වෙනවා, අවසන් වෙනවා. යලිත් නොහටන්න අවසන් වෙනවා. අන්න අප්‍රමාදේ. දැන් සතර හැදීම වෙනුවට සතර කැඩීම. මොකද තණ්හා උපාදාන බව අලුතෙන් හදන්න නැත්නම් සතර හැදෙන්නේ නැහැ. තියෙන ඒවා ඇවිදින් මේ යනවා අලුතෙන් තියන්න නැතුව ඇතුළත හිස් වෙනවා. ඔන්න අප්‍රමාදව අමත පදම්. නමුත් සංසාරයේ මේක පුරුදු කරලා නැහැ. පුරුදු කරලා තියෙන එකතු වෙන්න. ඒ නිසා අලුතෙන් මහන්සි වෙලා එකතු නොවෙන්න සිතට දීලා 20 වතාවක් අලුත් ආයතනයක් හදාන බලවත් කරගන්න ඕන. සද්දා බල, විරි බල, සති බල, සමාධි බල, ප්‍රඥා බල වශයෙන් එකතු නොවෙන්න. දැන් ඔහු එකතු වෙලා සතර හදන කෙනෙක් නෙමෙයි, එකතු නොවීමෙන් අතහරින කෙනෙක් ආපහු යනවා දැන්. පටිසෝතගාමී. බලන්න වෙන මොනවත් ක්‍රමයක් තියෙනවද කියලා ඊට පස්සේ. මේක කරන්න පුළුවන් නම් ස්ත්‍රියට, පුරුෂයට, ගිහියාට, පැවිද්දාට ඔක්කොටම අප්‍රමාදය. ඉන්සයිකට කියනවා පෙළ දහම කියලා. ඇලෙන පෙළ දහම, ගැලවෙන පෙළ දහම. ඇලෙන පෙළ දහම ප්‍රමාදවාදී, ප්‍රමාද විහාරී, ගැලවෙන පෙළ දහම අප්‍රමාද විහාරී. දැන් මට කතා කරන්න කිව්වේ ප්‍රමාදය අප්‍රමාදය යටතේනේ. දැන් මෙතන දැන් මේ ඇලෙනවා නම් කර්ම රැස් වෙනවා, උපාදාන වෙනවා. ඇලෙන්නේ නැත්නම් උපාදාන නොවි අවසන් වෙනවා නේද? නොඅනුපාදානස්ස. දැන් සම්පූර්ණ බණ ටික තියෙනවා නේද? වෙන මොකක්වත්ම ඉගෙන ගන්න ඕනේ නැහැ නේද? ආයි මල් පූජා කරන්න ඕනද නැද්ද? දානෙ දෙන්න ඕනද නැද්ද? බුදුහාම ලංකාවේ බුදුනාද නැද්ද? ඊළඟ බුදුහාමුදුරුවෝ පහළ වෙද නැද්ද? ඔය එකක්වත් ඕනේ නැහැ. දැන් කරන්න ඕන දෙයට පාර තියෙනවා. කළොත් ඒකට මාර්ගය කියනවා. අර කර්ම විපාක වශයෙන් හේතු ඉතුරු වීම වෙනුවට ලැබෙනා වූ ඵලයක් තියෙනවා, ලෝකෝත්තර ඵල කියලා කියනවා. අසංකත. බලන්න පෙළ දහම ත්‍රිපිටකේ කොච්චර සුන්දරද කියලා. තේරුම් ගත්තාම වසාති බුදයක් විවෘත කළාසේ, අඳුරේ තිබුණු දෙයකට ආලෝකයක් පෙන්වාසේ, යටිකුරු කර දෙයක් උඩු කර කළාසේ, ඔබට මේ වැඩේ වීරියෙන් කරන්නට අවශ්‍ය අවස්ථාව අවදි වූ තැන් පටන් ලබා දෙනවා නින්දට යනතුරු. අවස්ථාව වැඩිපුර ලැබෙන තරමට අතුලත නිහඬ කරන්න ලේසියි. පෘථග්ජනයට අවස්ථාව ලැබෙන තරමට ලෝභ දේශම වැඩි කරන්න ලේසියි. දැන් පටිසෝතගාමියා යනු මෙන්න මෙයා. ආරි පුද්ගලයා ආපහු යන කෙනා. අනිත් පැත්තට යනවා. එකතු කරන පැත්තට වෙනකොට අස් කරන පැත්තට යනවා. එනිසා මේ අප්‍රමාදයේ සෝවාන් වලින් එහා පැත්තට මාර්ගයේ තියෙන ඵලයක්. මාර්ගඵල පිළිවෙලින් ප්‍රත්‍යක්ෂ වෙන නිර්වාණය සෝවාන් ආදී මාර්ගඵල පිළිවෙලින්. පෘථග්ජනයින්ට අප්‍රමාද වෙන්න බෑ. පෘථග්ජනයින් ස්කන්ධ පංචකයේ හැතරෝ සිද්ධිය දකින්නේ නැහැ. පුද්ගලයෙක් වශයෙන් පින් රැස් කරන්නම මහන්සි වෙනවා ඇරුණාම. නමුත් සංඛාරා පරමා දුක්ඛ සංඛාරංච නිරෝධේන නැති දුක්ඛස්ස සම්භවෝ. ඒ සංඛාර වෙනවා කියන්නේ අනාගත ඵලයක් උපදින හේතුවක් තියෙන එකෙන් සතර හැදෙන එක. හැදෙන්නේ නැත්නම් චිත්තාභ්‍යන්තරයෙන් එන්න නැති වෙන දවසට ලෝකේ තියෙන කාරණා නිසා ඔබට උපදින්න විතර්කයක් නැහැ. ලෝකෙත් එක්ක ගැටුන්නේ නැහැ. ගැටෙන්න පැත්ත 0 වෙලා යනවා. දුකට හේතුව නැති වූ තැන. සඳහා මාර්ගය ගැනීමේදී හේතු නැති වෙලා යනවා. මේ ලබාගත් මිනිස් ජීවිතයක් තුළ කැම්බින් මැදුම් පැළඳුම් සහ යුතුකම් සපුරා ගැනීමෙන් තමා විසින් තමා වෙනුවෙන් කළ යුතු දේ. බිරිඳ වෙනුවෙන්, දරුවන් වෙනුවෙන්, සමාජ වෙනුවෙන් කරන්න වෙන වැඩ තියෙනවනේ යහපත් වැඩ. නෑ මේක තමා වෙනුවෙන් කරන්න ඕන දේ. එතකොට ඔබට බුදුන් වහන්සේ වදාළ අප්‍රමාද විහාරී බවට පත් වෙන්න ප්‍රවිෂ්ඨ වෙන්නට
භික්ෂුත්වය තුළ භික්ෂුණීත්වය තුළ උපාසක තුළ උපාසක භාවය තුළ තේරෙනවා නම් ගිහි ජීවිතය තුළ පවතිනා වූ බ්‍රහ්මචාරී බව තුළ සහ කාම වූවගේ බව තුළ පවා එහෙම ක්‍රමයක් එහෙම වෙනකට තහනමක් නැහැ. නමුත් බරණං ලස්සනයි පැහැදිලි අපිට පිළිපදින්න බෑ කියන එකේ තේරුම ලෝභ කරන්න, ඊර්ෂ්‍යා කරන්න, කෝධ කරන්න, වෛර කරන්න, පලිගන්න, ආත්මාර්ථකාමී වෙන්න කැමති කියන එක වෙන මොකක්වත් නෙවෙයි ආය. එවෙන් හැවෙනා දුක් විපාක තේරෙනවා නම් කවදාවත් කැමති වෙන්නේ නැහැ ඔකට. ලබාගත් අවස්ථාවෙන් ප්‍රයෝජනට අරගෙන සසරට බැඳිනවා වෙනකොට සසරෙන් එළියට පනින්න අවස්ථාවක් බවට පත් කරගත්ත හැකි. මේ මෑතදී දේශනාවකත් මම කළා. ඒ වුණාට මෙහෙම ආරාධනා කිරීම ගැන සතුටු වෙනවා. මොකද නැවතත් අලුතෙන් පිළිගන්නවානේ. දැන් මම ওই සතිපට්ඨානය හරි තන මොකක්වත් ගන්න නැතුව මේ සිත තුළ මොහතකින් ප්‍රමාද වී සසරට ඇලෙන හැටි සහ අප්‍රමාදයේ සිහියෙන් කටයුතු කිරීමෙන් මේකට ඇලින් නැතුව ගැලවෙන්න පුළුවන් හැටි පෙන්වුවා. මේ පමණයි. බුදු සමය සම්පූර්ණයෙන් එපමණයි. බොහෝ දුර ගෙවා ගන්නව නම් සංසාරයේ ශන සම්පත්තිලාභී ලබවක තේරුම් ගන්නයි ඉපදුනේ. දැන් ඔබට අයිති වැඩේ. තුම් මේ කිච්ඡං ආතප්පං. ආතප්ප කිච්ඡ. පරණ ටික උපන්න කුසල් දුරු කිරීම සඳහා අවදාළ කෘත්‍ය සිහියෙන් එබැවින් අපේ දේශනා තුළ මේක මනවින් විග්‍රහ කරලා තියෙනවා. ඔබ ඔබේ දැනුම බවට පත් කරගන්න. අනතුරුව මේ වැඩේ කරන බව කවුරුත් දන්නේ නැහැ. ඉඳගෙන හිටියොත් හරි ගණන් කරන්න ගියොත් හරි මොනවා හරි කරන්න මොනවා හරි කරනවා පේනවා අනිත් අයට. මේක කවුරුත් දන්නේ නැහැ. ඇතුලෙන් එනවා එකතු නොවීමෙන් අතහැරෙනවා. මේකට කියන විදර්ශනා වඩනවා කියලා. අප්‍රමාදය. අදාළ කරුණු තේරුම් ගනිමින් ලබාගත් ජීවිතයේ manussකමේ වටිනාකම තේරුම් ගන්න ශනසප්පන්දිලාභියෙක් වශයෙන් අප්‍රමාදය තුළින් බුදුන් නැති යන මඟ. මේ සංසුන් සිතට ප්‍රවිෂ්ඨ වෙන මඟ හෙලි කරගෙන ඒ සංසුන් සිතේ ලබාගත් සැනසීම තුළින් මරණයනුත් මිදෙන්න. ඔබට මේ කරුණු පැහැදිලි කිරීම උපනිශ්‍රේවා හේතු ආසනාව වේවායි කියන ප්‍රාර්ථනාව කරමින් මම ධර්මානුශාසනාව මෙලෙසින් අවසන් කරනු ලබනවා. මේ ධර්මානුශාසනාව සඳහා සදැහැති දායකත්වය දරනු ලබන්නේ පෑලියගොඩ මීගහවත්තේ පදිංචි එව්ජින් විමලසිරි මහත්මයා විසින් පෙබරවාරි මාස 4 වෙනි දිනට යෙදුණු තම 79 වන ජන්මදිනය වෙනුවෙන් මියගිය දෙමව්පියන් සිහි කිරීම අරමුණු කරගෙන උතුම් ධර්ම දේශනාවක් සිදු කරනු ලැබේ. ඒ ජන්මදින ධර්ම දානයක් සුබ උපන්දිනයක් සඳහාත් හොඳයි. අරමුණු අතර මෙම ධර්ම දේශනාව තුළින් ජනිත වන්නා වූ කුසලානිසංස පවුලේ සියලු දූ දරුවන්ට නිදුක් නිරෝගී සුවය කායික මානසික සුවයෙන් පිස හේතු වේවා. සිදු කරන සියලු කාර්යයන් සාර්ථක වේවා. ඔන්න මවකගේ පැතුම. පවා ධර්මාවබෝධය ලබාගෙන මේ ගෞතම බුදු සාසනය තුළින් සසරින් ඈතර වේවා. පෙබරවාරි මාස 1 වෙනි දින ජන්මදිනයේ යෙදෙන මැලේසියාවේ ඉගෙනුම ලබන අදීශ රන්දුල ලොකු මුණුබුරාටත් පෙබරවාරි මාස 8 වෙනි දින ජන්මදිනයේ යෙදෙන සනුග නිම්නාල් මනුග රත්නාල් යන මුණුබුරන්ටත් පෙබරවාරි මාස 23 වෙනි දින ජන්මදිනයේ යෙදෙන සයුනි විමලසිරි මිනිබිරියටත් රන්සික පසින්දු දුල්යානා සුපුන් කවිඳු යන සියලු මුණුබුරු මිනිබිරියන්ටත් මෙම කුසලානිසංසය බලයෙන් ඉගෙනීමේ කටයුතු සාර්ථක කරගෙන විභාග ජය ගනිත්වා රට සමාජයේ වැඩදායක යහපත් දූ දරුවන් වේවා. මේ පුණ්‍ය කුසලෙන් දායකත්වයේ දරූ අයගේ සහෝදරිය ඇතුළු ඥාති හිත මිත්‍රාදීන්ට නිරෝගී සුව ලැබේවා. කායික මානසික සුව ලැබේවා. මේ දුක් සසරින් ඉක්මනින් නිදහස් වේවා. එමෙන්ම ගෞරවනීය දේශකයන් වහන්සේට නිදුක් නිරෝගී සුව දීර්ඝායස ලැබේවා. මේ භවයේ අවසන් භවයේම වේවා. වැරල්ලේගම සුමන නන්දා වනවාසල පස්සදී මෙහෙණින් වහන්සේලාට නිරෝගී සුව දීර්ඝායස ලැබේවා. භව දුක් ඉක්මනින් නිමා කරගනිත්වා ධර්මයේ වටහා ගැනීමෙන් ධර්මයේ ශ්‍රවණය කළ ලක්වාසී ලෝකවාසී සියලු දෙනාට ධම්මස පාදාගෙන චතුස්සත්‍ය අවබෝධ කොට දුකින් මිදෙත්වා. සියලු කොරෝනා රෝගීන් ඉක්මනින් නිරෝගී සුව ලබත්වා. කොරෝනා රෝගයේ මුළු ලෝකෙම දුරු වී සියලු වැසියන් සුවයත් සහනයත් ඉක්මනින් උදා වේවා. සියලු සත්‍යෝ සුවපත් වෙත්වා. මවකගේ ආච්චිම කෙනෙකුගේ පැතුම් ටික තිබෙනවා. 100ක් කොතරම් ප්‍රායෝගිකද කියලා මම කියන්න යන්නේ නැහැ. උපන්දින සමරණයට සුබ උපන්දිනයක් වේවා.
නිදුක් නිරෝගී සුවපත් චිරජීවනයේ ලැබේවා. දහම් මැස පාදා ගැනීම තුළින් ප්‍රමාදවාදී පෙළදහම වෙනුවට අප්‍රමාදී පෙළදහම අනුගමනය කරන්නට ජීවිතය තුළම ලැබීම තුළින් බුදුදහමෙන් පෙනෙන උත්තරීතර සැනසීමට හිමිකම් කියන්න ප්‍රඥාවන්තයින් හැමට ලැබේවා. සබ්බයුතියෝ වජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ බවත් අන්තරායෝ සුඛී දීර්ඝායුකෝ භව හැම දිනාටම තෙරුවන් සරණයි. මෝහක්ඛයෝ නිබ්බානං